වෙන පුතේ පාඩම් පටන් ගමු as usual අපිට ගියේ ක්ලාස් එක තියන්න බැරි වුණා ඒ නිසා තමයි දැන් මේ අපි මේ ටයිම් එකේ ක්ලාස් එක තියන්නේ අපි බලාපොරොත්තු වෙමු ලබන සතියේ අඟහරුවාදට ඊ වගේ වහින්නේ නැති වෙයි කියලා. එහෙම වුණොත් එහෙම අපිට සිද්ධ වෙයි පුතේ උදේ වෙලාවක ක්ලාස් එක කතා කරගන්න අවම හානියක් වෙන විදිහට මිනිමම් ඩැමේජ් එකක් වෙන විදිහට අපි ක්ලාස් එක උදේ වරුවක ගන්න සිද්ධ වෙයි. අපි බලමු ලබන සතිය අඟහරුවාද මොකද වෙන්නේ කියලා. Okay? Right, then let's get on to the lesson. Api paadamata emu and I have given ekani chatumani yes. Okay. Api gye sathiye katha kare puthe adverbs of frequency ganai. Okay. Adverbs of frequency ganai katha kare ape loku paadamune complement එක right වාක්‍ය complement කියන කොටස එහෙම නැත්නම් වාක්‍ය සම්පූර්ණ කරන කොටස වාක්‍ය ක්‍රියාපදයට පසුව තියෙන වචන සියල්ලගේ එකතුව ඔන්න ඔය මොන නමින් ඇඳින්නුවත් මොන විදිහට විස්තර කරත් කම්ප්ලිමන්ට් තමයි අවසානයේදී ලැබෙන උත්තරේ. ඒකට කම්ප්ලිමන්ට් කියන එක වාක්‍යයට අත්‍යවශ්‍ය කොටසක් නොවුනත් වැදගත් කොටසක් වෙනවා. It is not essential but it is important. අත්‍යවශ්‍ය නැහැ හැබැයි වැදගත්. මොකද කම්ප්ලිමන්ට් එකක් ඔයා වාක්‍යයකට එකතු කරද්දී වාක්‍ය අර්ථවත් වෙනවා. නේද වාක්‍ය තේරුම සම්පූර්ණ වෙනවා ඔය වගේ වැඩ ගොඩක් අපිට කරගන්න පුළුවන් කම්ප්ලිමන්ට් එක කියන කොටසේ very good Nimsar happy to hear that okay right එතකොට අපි කම්ප්ලිමන්ට් කියන එකේ යටතේ පද වර්ග ගොඩක් කතා කරා පුතේ right අපි adverbs කියන පද වර්ගයේ අවසාන කොටසේ තමයි ගිය සතියේදී හිටියේ this one මෙන්න මේක our last topic was adverbs of frequency කාල පරාසයක් නැත්තම් ක්‍රියාව සිදුවන වාර ගණනක් දැක්වෙන ක්‍රියා විශේෂණ තමයි පුතේ adverbs තමයි අපි adverbs of frequency විදිහට හඳුන්වන්නේ right මේ adverbs of frequency අපි වාක්‍ය places කිහිපයකම භාවිතා කරනවා කියලා කතා කරා okay ඒ වගේම how often කොපමණ කාලයකට සැරයක්ද එහෙම නැත්නම් කොපමණ වාර ගණනක්ද කියන ප්‍රශ්නෙට තමයි මෙයා උත්තරයක් විදිහට ලැබෙන්නේ okay ඊට පස්සේ අපි බැලුවා adverbs of frequency සඳහා some examples උදාහරණ කීපයක් බැලුවා මේ වගේ තේරුම් මන් දුන්නද? ඔව් නේ තේරුම දුන්නා. Yes. And you have learned a number of adverbs of frequencies with their Sinhala meanings. Sinhala තේරුම් සහිතව adverbs of frequency ගණනාවක් අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ අපි ගොඩක් දන්නවා කියන්නේ. Adverbs of frequency ගොඩක් දන්නවා කියන්නේ පුතේ අපිට හැකියාව තියෙනවා වාක්‍ය ලියද්දි මේවා පාවිච්චි කරන්න. Then we learned ඊට පස්සේ අපි ඉගෙන ගත්තා පුතේ කොහොමද how to මේ adverbs of frequency යොදා ගන්න in a sentence වාක්‍යයක් ඇතුලේ මේ adverbs of frequency භාවිතා කරන්නේ කොහොමද කියලා තමයි අපි කතා කරේ okay oh thank you very much for reminding me මතක් කරාට බොහොම ස්තුතියි වචන ටික මම homework එකක් ඉදිරියට දීලා තියෙන්නේ නේද හරි එහෙනම් homework එක ගමු අපි මේ ටේබල් එක මම දීලා තියෙනවා පුතා මම මේක ෆොටෝ එකක් ගහලා ඉන්නේ නේද yes ෆොටෝ එකක් ගහලා මම මේකේ එව්වේ මේකේ වචන ටික හිස්තැන් මොනවාද සිංහල තේරුම ලියන්න කියලා okay සිංහල තේරුම ලියන්න කියලා තමයි මේක දුන්නේ රතු පැනක් අරන් අපි බලාගමු පුතේ okay right අපි ඉක්මනට ඒක සාකච්ඡා කරලා ඉදිරියට යමු the first adverbs of frequency is often එහෙම නෙමෙයි පුතේ ඔය තියෙන්නේ often එහෙම නෙමෙයි often ඔය යන්නයි alpha යන්නයි al නයන්නයි කියවෙන්නේ ඔකම හල් අකුරු often කියන්නේ පුතේ නිතර okay always කියන්නේ හැමදාම එහෙම නැත්නම් හැම වෙලේම frequently කියන්නේ පුතේ නිතර often කියන වචනෙට සමාන පදයක් තමයි frequently කියන්නේ regularly කියන්නේ අඛණ්ඩව මම අඛණ්ඩව පාසල් යනවා ඉස්සරනේ I regularly go to the school occasionally කියන එකට තේරුම් දෙකක් තියෙනවා පුතේ එකක් තමයි අවස්ථානුකූලව එහෙම නැත්නම් ඇතැම් විට sometimes කියදී පුතේ සමහර වෙලාවට හැබැයි මෙන්න මේක වර්ධවා වටහා ගන්න එපා පුතේ don't misunderstand this one which is sometimes කියලා තව වචනයක් තියෙනවා පුතේ මම මෙතන ටයිප් කරන්නම් මේ once කියන එකේ උත්තරේ නෙමෙයි මම මේ ටයිප් කරන්නේ sometime හැබැයි හොඳට බලන්න පුතේ sometime කියන්නේ වචන දෙකක් some වෙනම time වෙනම හැබැයි sometimes කියද්දි that is a one word ඒක තනි වචනයක් ඒ වගේම s එකකුත් අවසානට තියෙනවානේ ඒකට sometimes කියන්නේ adverbs of frequency එකක් සමහර වෙලාවට කියන තේරුමින්
හැබැයි sometime කියන්නේ ටික වෙලාවක්. ඒක adverbs of time එකක් පුතේ. කාලයේ දැක්වෙන ක්‍රියා විශේෂණයක් adverbs of frequency එකක් නෙමෙයි. sometime ටික වෙලාවක්. I waited there sometime. මම එතන රැඳී සිටියා ටික වෙලාවක්. some වෙනම time වෙනම s අකුරක් නැහැ. ටික වෙලාවක්. once කියන්නේ පුතේ වතාවක්. මම වතාවක් සීගිරිය ගිහින් තියෙනවා. I once went to the සීගිරිය. twice කියන්නේ පුතේ දෙවතාවක්. twice a week කියන්නේ සතියකට දෙවතාවක්. ඕනනම් twice a week, twice a month, twice a day. We brush our teeth twice a day. We brush our teeth twice a day. අපි දවසට දෙවතාවක් දත් මදිනවා. එතකොට a week කියන එක වෙනස් කරගන්න පුළුවන් ඔයාලට ඕන විදිහට ඈ. again කියන්නේ පුතේ නැවත. I will come again. මම නැවත එන්නම්. ඔය කඩවල වල එහෙම ගහලා තියෙනවා එළියට යන දොරේ come again කියලා නේද? නැවත එන්න come again. හැබැයි සමහර කඩවල තියෙනවා සමහර කඩවල වලට නම් ගියාම ආය ජීවිතේට ආයේ කඩේට යන්න හිතෙන්නේ නැහැ නේද? මොකද ඒක තරම් හොඳට ආගන්තුක සත්කාර ලැබෙනවා. හරියට අපි කඩේට ගියාම වග්ගඩුවක් ඉල්ලනවා වගේ තමයි මුදලායලා බලන්නේ. එතකොට මේ කඩවල වලට ආපහු යන්න හිතෙන්නේ නැහැ. ඕකේ? ඒතර ඒ වගේ come again කියලා ගැහුවට වැඩක් නැහැ. මිනිස්සු වෙන තමයි යන්නේ. everyday කියන පුතේ හැමදාම. එතකොට මේක always කියන එකට ගොඩක් දුරට සමාන adverbs of frequency එකක් වෙනවා. now and then කියන්නේ පුතේ in the heat. මම ඉඳලා හිටලා තමයි නාන්නේ. මම කියන්නේ ඔයා ගැන කියන්නේ. right? ඔයාලා ඉඳලා හිටලා තමයි නාන්නේ. you bath now and then. ඉඳ හිට නාන්නේ. again and again කියන්නේ පුතේ නැවත නැවත. ඔය අම්මලා තාත්තලා එහෙම බයිනවනේ කොච්චර නැවත ඔයාට නැවත නැවත කිව්වත් ඔයා එකම වැරද්ද කරනවනේ. නේද? you are doing the mistakes again and again. නැවත නැවත එකම වැරද්ද කරනවා. you are doing the same mistake again and again. එකම වැරද්ද same mistake. usually generally normally කියන තුන් දෙනාගේම තේරුම් පුතේ එකම තේරුමක් තියෙන්නේ තමයි සාමාන්‍යයෙන්. monthly කියන්නේ පුතේ මාසිකව මාස්පතා. weekly කියන්නේ සතිපතා. hourly කියන්නේ පැයක් පතා කියලා කියන්න බෑනේ නේද? පැයකට වරක්. ඔය ITN එකේ මට මතකයි දානවා නිවුස් පැයකට වරක් නිවුස් යනවනේ. නේද? ඒතකොට දාන්නේ hourly news කියලා දාන්නේ. මාතෘකාව විදිහට දාන්නේ heading එක විදිහට දාන්නේ hourly news. ඒ කියන්නේ පැයකට වරක් ප්‍රවෘත්ති. daily කියන්නේ දිනපතා. අර කිරිජාතිය නෙමෙයි. right? දිනපතා. ever කියන්නේ කවදාවත්. කවදාවත්. okay? never කියන්නේ කවදාවත් නෑ. රුවන් හෙට්ටිආරගේ සින්දුවත් නෙමෙයි ඔය තියෙන්නේ කවදාවත් නෑ අපහමුවන්නේ මොකක්ද තියෙනව නේද? කවදාවත් නෑ බලන්න එයක් දන්නවා. ඒ කියන්නේ never කියන frequency එක එයක් දන්නවා. seldom කියන්නේ පුතේ කලාතුරකින්. rarely කියන්නේ කලාතුරකින්. වචන දෙකටම තියෙන්නේ same meaning. every week කියන්නේ සෑම සතියකම I visit my grandparents every week. I visit my grandparents every week. මම මගේ ආච්චි සීයාව හැම සතියකම බලන්න යනවා. 3 times කියන්නේ පුතේ තුන් වතාවක්. ඔය මීට වඩා තියෙනවා adverbs of frequency පුතේ මීට වඩා තියෙනවා but these are some examples you can remember. ඔයාලට මතක තියාගන්න පුළුවන් උදාහරණ කීපයක් තමයි මේ තියෙන්නේ. මතක තියාගන්න පුළුවන් කියන්නේ පුළුවන්. කියන්නේ ඔයා පාඩම් කරන්න ඕනේ කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. okay? දැන් ක්ලාස් එකේ එහෙම දිනන් මම මේවා dictation එහෙමත් දෙනවා. but the problem is I can't do that. මට මෙතන dictation දෙන්න විදිහක් නැහැ. මොකද ඔයාලා පොතෙන් බලලා ලියනවා මට පේන්නේ නැහැ ඔයාලා ලියනවද නැද්ද කියලා. okay? right. මම screen එක පුතේ විනාඩියකට තියෙනවා. අඩුපාඩු තියෙනවා නම් ඉක්මනට හදාගන්න. okay? ඉක්මනට අඩුපාඩු තියෙනවා නම් හදාගන්න 1 minute. හරියටම විනාඩියයි. As I remember, I have given you another homework. මතක විදිහට මම ඔයාලට තව homework එකක් දීලා තියෙනවා. පාවිච්චි කරන හැටි අපි වර්ග 3යි කතා කරේ නේද? okay? කාල පරාසයක් දැක්වෙන ක්‍රියා විශේෂණ වාක්‍යක පහත ස්ථානයන්හි යෙදී යුතුයි. okay? අපි ස්ථාන 3ක ප්‍රධාන වශයෙන් ස්ථාන 5ක ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා පුතේ මේ adverbs of frequency. ඒකේ පළවෙනි එක තමයි ක්‍රියාවක් නොපෙන්න මම මේ ගිය සතියේ පාඩම ආපහු මතක් කරන්නේ. ක්‍රියාවක් නොපෙන්වන එහෙම නැත්නම් non action verb තිබුණොත් එහෙම non action verb එකට පසුව තමයි අපි adverbs of frequency භාවිතා කරන්නේ. am කියන්නේ ක්‍රියාවක් නොදක්වන ක්‍රියාපදයක්. ඒ කියන්නේ non action verb එකක්. ඒතර always වගේ adverbs of frequency එකක් පාවිච්චි කරනවා නම් පුතේ අපි ඒ non action verb එකට පසුව තමයි අපි යොදන්නේ adverbs of frequency එක. I am punctual, I am always punctual කියලා අපි උදාහරණයක් ගත්තා. okay? දෙවෙනි ක්‍රමය තමයි second method තමයි action verb එකක් sentence එකේ තිබුණොත් පුතේ ඒ කියන්නේ ක්‍රියාවක් පෙන්වන දුවනවා, පයින්නවා, නටනවා, ගයනවා වගේ ගොඩක් වෙලාවට main verb එකක් නේ. ප්‍රධාන ක්‍රියාපදයක් වාක්‍ය ඇතුලේ තිබුණොත් එහෙම අන්නේ action verb එකට කලින් තමයි පුතේ
කලින් තමයි අපි adverbs of frequency එක භාවිතා කරන්නේ. I do bad things. do කියන්නේ කරනවා. කෙලින්ම action verb එකක්. එතකොට sometimes කියන adverbs of frequency එක යොදන්නේ පුතේ අන්නේ do කියන action verb එකට කලින් I do bad things. I sometimes do bad things. right? ඒ තමයි දෙවෙනි ක්‍රමය උනේ. and the third method තුන්වෙනි ක්‍රමය තමයි පුතේ ko ඔන්න තුන්වෙනි ක්‍රමය. වාක්‍ය action verb එකකුයි non action verb එකකුයි දෙකම තියෙනවා. okay? දෙකම තියෙනවා නම් මොකද කරන්නේ? අපි මේ දෙන්න අතර මැද තමයි පාවිච්චි කරන්නේ. okay? දැන් I can read letters මට අකුරු කියවන්න පුළුවන් කියන උදාහරණෙදී right? I can read letters කියද්දි මේක පුතේ non action verb එකක්. එහෙනම් non action verb එකට පසුව තමයි පාවිච්චි කරන්නේ අපි frequency එක. මේක action verb එකක්. එහෙනම් action verb එකට කලින් තමයි පාවිච්චි කරන්නේ frequency. එතකොට මේ දෙන්නම ඉන්නවනම් මොකද වෙන්නේ? ඒ දෙන්න අතර මැද තමයි පුතේ අපි adverbs of frequency එක භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ I can read letters කියන sentence එකේ frequency එකක් ඇතුළත් කරාම එන්න ඕනේ I can usually read letters. I can usually read letters. මට සාමාන්‍යයෙන් අකුරු කියවන්න පුළුවන් කියලා තේරුමක් තමයි එන්නේ. මේ තුන්වෙනි ක්‍රමය. අපි එතනින් නැවතුණා ගිය සතියේදී අපිට කතා කරන්න තියෙනවාද හතරවෙනි ක්‍රමයයි පස්වෙනි ක්‍රමයයි. මේ උදාහරණ ටිකත් අපි ලියලා සතුටින් ඉන්න. right. අපි එහෙනම් අද දිනේ දාලා පුතේ යන් හතරවෙනි ක්‍රමයට we are going for the fourth method. දිනේ දාලා හතරවෙනි ක්‍රමය ලියාගමු. මෙන්න මේකයි හතරවෙනි ක්‍රමය වෙන්නේ. හැබැයි මේ හතරවෙනි සහ පස්වෙනි කියන ක්‍රම දෙක පුතේ the last two methods ගොඩක් වෙලාවට අයිති වෙන්නේ බොහොම සීමිත adverbs of frequency ගණනාවකට. okay? හතරවෙනි ක්‍රමයටයි පස්වෙනි ක්‍රමයටයිත් අපි adverbs of frequency පාවිච්චි කරනවා පුතේ වාක්‍යයක් ඇතුලේ. හැබැයි ඊටාම සීමිත සංඛ්‍යාවක් සඳහා පමණයි. හතරවෙනි ක්‍රමය මෙන්න මේකයි. ඇතැම් විට කියන වචනේ මම භාවිතා කරේ ඒකයි පුතේ. ඇතැම් විට සමහර වෙලාවට sometimes වාක්‍ය මුල adverbs of frequency යොදනවා. ඒ කියන්නේ වාක්‍ය ආරම්භයේ මයි පුතාලට මතකද අපි මීට කලින් මාතෘකාව විදියට කතා කරේ adverbs of time නේද? adverbs of time තමයි පුතේ මීට කලින් අපි ඩිස්කස් කරේ. adverbs of time ප්‍රධාන අවස්ථා දෙකකදී අපි භාවිතා කරනවා. right? ගොඩක්ම වෙලාවට අපි භාවිතා කරන්නේ adverbs of time at the end of the sentence. වාක්‍ය අවසාන නේ? at the end of the sentence we use the adverbs of time. වාක්‍ය අවසානයේ තමයි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ. හරියට නිකන් we learn adverbs today වගේ. we learn adverbs today. ඒතර today කියන adverbs of time එක තිබුණේ වාක්‍ය අවසානයේ. සමහර වෙලාවට අපිට පුළුවන්කම තියෙනවා today කියන adverbs of time එක වාක්‍ය මුල පාවිච්චි කරන්න. today කමාවක් දාලා we learn grammar. right? we learn adverbs. එතකොට today කියන වචනේ වාක්‍ය මුල තමයි පාවිච්චි කරේ. ඒතර adverbs of time වලට පුතේ ස්ථාන දෙකයි තියෙන්නේ. හැබැයි මේ adverbs of frequency වලට ස්ථාන පහක් තියෙනවනේ. එතකොට හතරවෙනි අවස්ථාවේදී කතා කරන්නේ හතරවෙනි ක්‍රමයේදී අපි කතා කරන්නේ පුතේ මෙන්න මේ adverbs of frequency වලට හැකියාව තියෙනවා වාක්‍ය මුල තෙනී සිටින්නත් හරියට මෙන්න මේ වගේ. I am in the library. I am in the library. මම පුස්තකාලේ ඉන්නවා. මම මේක modify කරනවා මෙන්න මේ විදිහට. Sometimes කමාවක් දාලා sometimes I am in the library. මම පුස්තකාලේ ඉන්නවා. මම සමහර වෙලාවට පුස්තකාලේ ඉන්නවා. okay? ඕනනම් ඔය sentence එක මෙහෙම ලියන්නත් පුළුවන්. I am sometimes in the library කිව්වත් වැරද්දක් නෑ නේද? ඇයි? am කියන්නේ non action verb එකක් පළවෙනි ක්‍රමේ. non action verb එකක් තියෙනවා නම් අපි non action verb එකට පසුව තමයි පාවිච්චි කරන්නේ. I am sometimes in the library කියලා ලියුවත් මේක වැරද්දක් නෑ. right? හතරවෙනි ක්‍රමේ තමයි පුතේ sometimes I am in the library. He tells the truth. එයා ඇත්ත කියනවා. action verb එකක් තියෙන්නේ. එයා ඇත්ත කියනවා. ඔහු ඇත්ත කියනවා. Normally he tells the truth. Normally he tells the truth. ඔහු ඇත්ත කියනවා. ඔහු සාමාන්‍යයෙන් ඇත්ත කියනවා. right? ඔන්න ඔක තමයි පුතේ හතරවෙනි ක්‍රමේ. අපි ඉක්මනට ලියාගමු. The method number 4. We are going for the last method. අපි අවසාන ක්‍රමයට යමු පුතේ. That is the number 5. ඒ තමයි අංක 5. අංක 5 වෙන්නේ පුතේ අර adverbs of time භාවිතා කරනවා වගේම adverbs of times භාවිතා කරනවා වගේම පුතේ අපිට වාක්‍ය අවසානයේ adverbs of frequency පාවිච්චි කරන්න පුළුවන්. ඇතැම් විට වාක්‍ය අවසානයේ adverbs of frequency යොදනු ලබයි. I am good. මම හොඳයි. I am good usually. මම සාමාන්‍යයෙන් හොඳයි. මම හොඳයි. මම සාමාන්‍යයෙන් හොඳයි. ඕනේ නම් ඔය sentence එක
I am usually good කිව්වත් කිසිම ප්‍රශ්නයක් නැහැ පුතේ. I am usually good. එහෙම නැත්නම් I am good usually. He lies to us. එයා අපිට බොරු කියනවා. ඔහු අපිට බොරු කියනවා. He lies to us occasionally. ඔහු අපිට බොරු කියනවා. ඔහු ඇතැම් විට අපිට බොරු කියනවා. Okay? ඔන්න ඕක තමයි පුතේ පස්වෙනි ක්‍රමය වෙන්නේ. ලියාගමු අපි පස්වෙනි ක්‍රමය. දැන් ඔයා දන්නවා ලියන ගමන් අහගන්න පුතේ. Now you know the 5 places of adverbs of frequency. Adverbs of frequency එකක් භාවිතා කරන ස්ථාන පහ ඔයා දන්නවා දැන්. Okay? මම කියන්නම් ආපහු මතක් කරන්නම් ඔයා ලියන ගමන් අහගන්න පුතේ. Okay? Then we can save time. පළවෙනි එකේදී කිව්වේ අපි non action verb එකක් තියෙනවා නම් non action verb එකට පසුව තමයි frequency යොදන්නේ. Number 2. action verb එකක් තියෙනවා නම් action verb එකට කලින් තමයි අපි frequency පාවිච්චි කරන්නේ. Number 3. non action verb එකකුයි action verb එකකුයි දෙකම තියෙනවා නම් ඒ දෙන්න අතර මැද තමයි ඔයා frequency පාවිච්චි කරන්න ඕනේ. Number 4. සමහර වෙලාවට අපි වාක්‍ය ආරම්භය යොදනවා. Number 5. සමහර වෙලාවට අපි වාක්‍ය අවසානයේ frequency යොදනවා. ඔන්න ඔය ස්ථාන පහ ඔළුවේ තියාගන්න. Okay? Right. වේගෙන් ලියමු පුතේ. Okay පුතේ හරි නේද? 20 seconds අපර 20යි. Okay? Right. Let's go forward. දැන් එතකොට පුතේ
frequency වලට උදාහරණ ඔයා දන්නවා. you know the examples for the frequencies and you know the places where they are used. ඒව පාවිච්චි කරන ස්ථාන ඔයා දන්නවා. right? then අපිට පුළුවන් මෙන්න මෙහෙම activity එකක් කරන්න. okay, this is for you. මෙන්න මේක ඔයාට තමයි කරන්න තියෙන්නේ. use the given adverbs of frequency in proper places and write sentences again. එන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. මම sentences දීලා තියෙනවා පුතා all together 6 6ක් තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ 5යි. මම sentences දීලා තියෙන්නේ without the frequencies. adverbs of frequency නැතිව තමයි වාක්‍ය ටික දීලා තියෙන්නේ. but at the end of the sentence of each sentence එක් වාක්‍ය අවසානයේ වරහන් ඇතුලේ දීලා තියෙනවා frequency එකක්. usually, never, rarely, always, sometimes, often වගේ. එතකොට ඔයා මොකද කරන්න ඕනේ? මේ දීලා තියෙන sentence එක ආපහු සැරයක් ලියන්න ඕනේ පුතේ. හැබැයි frequency එක සහිතව. okay, with the frequency එක සහිතව තමයි ලියන්න ඕනේ. අපහු වාක්‍ය ලියන්නයි තියෙන්නේ. ඔයා ඒක ලියද්දි හැබැයි use the first, second and third methods. පළවෙනි ක්‍රමයේ, දෙවෙනි ක්‍රමයේ, තුන්වෙනි ක්‍රමයේ පමණක් පාවිච්චි කරන්න පුතේ. 4 සහ 5 කියන ක්‍රම භාවිතා කරන්න එපා. ඒ කියන්නේ වාක්‍ය මුලයි වාක්‍ය අගයි භාවිතා කරන්න එපා. මේ දීලා තියෙන frequency ටික පළවෙනි ක්‍රමයට හරි, දෙවෙනි ක්‍රමයට හරි, තුන්වෙනි ක්‍රමයට හරි තමයි ඔයා frequency එකක් සහිතව වාක්‍ය ලියන්න ඕනේ. මම පුතාලට පැහැදිලිද මොකද්ද වැඩේ කියලා? Look at the example. I go to the market on Sunday. මම වෙළඳ සැලට යනවා ඉරිදා. එතකොට මට පාවිච්චි කරන්න ඕනේ usually එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කියන frequency. එතකොට මොකද කරන්න ඕනේ? sentence එකේ verb එක හොයා ගන්න ඕනේ මුලින්ම. What is the verb? go තමයි verb එක. go කියන්නේ action verb එකක්ද non action verb එකක්ද? action verb එකක්නේ. එහෙනම් action verb එකක් නම් දෙවෙනි ක්‍රමේ නේ පුතේ. action verb එකක් තියෙනවා නම් action verb එක ඉදිරියෙන් තමයි පුතේ අපි frequency එක භාවිතා කරන්නේ. I usually go to the market on Sunday. මම සාමාන්‍යයෙන් ඉරිදාට වෙළඳ සැලට යනවා. පැහැදිලි? වැඩේ පැහැදිලිනේ? ඔව් පුතේ ප්‍රශ්නෙත් අනිවාර්යෙන් ලියන්න ඕනේ. ප්‍රශ්නෙත් ලියන්න, වාක්‍ය ටිකක් ලියන්න, උත්තර ටිකක් ලස්සනට ලියන්න. මේ වැඩේට මම දෙන්නම් විනාඩි 6ක්. 6 minutes විනාඩි 6ක් දෙන්නම්. ඉක්මනට ලියන්න. And when you are writing, ඔයා ලියද්දී try to guess the meaning of the sentence. මේ දීලා තියෙන වාක්‍යයේ සිංහල තේරුමත් පොඩ්ඩක් අනුමාන කරන්න. හිතන්න. මොකක්ද frequency එකක් දැම්මන් පස්සේ. okay? I usually go to the market on Sunday. මම සාමාන්‍යයෙන් ඉරිදට වෙළඳ සැලට යනවා. ඔන්න ඔය විදිහට සිංහල තේරුමත් පොඩ්ඩක් අනුමාන කරන්න. okay? Okay, let's see the answers. අපි උත්තර බලමු. I will type the answers and you can mark your answers with a red pen. ඔත පෙනකින් හරි දාගන්න පුතේ. දෙවෙනි sentence එක තියෙන්නේ good children have stolen money. හොඳ ළමයි සල්ලි හොරකම් කරලා තියෙනවා. හොඳ ළමයි මුදල් හොරකම් කරලා තියෙනවා. එහෙම වෙන්නත් බෑනේ නේද? ඒ නිසා තමයි never කියන frequency එක මම ගත්තේ කවදාවත් නැහැ කියන එක. have කියලා non action verb එකක් තියෙනවා. stolen කියලා action verb එකක් තියෙනවා. ඒ නිසා මේ දෙන්න අතර එන්න ඕනේ පුතේ. මම සම්පූර්ණ වාක්‍ය ටයිප් කරන්න යන්නේ නැහැ වෙලා ගත වෙන හින්දා. have never stolen. have never stolen. එතකොට sentence එක වෙන්න ඕනේ පුතේ. good children have never stolen money. good children have never stolen money. හොඳ ළමයි කවදාවත් සල්ලි හොරකම් කරලා නැහැ. Shivanta brushes his teeth twice a day. Shivanta ඔහුගේ දත් මදිනවා twice a day දවසට දෙවතාවක්. ඒතර twice a day කියද්දි frequency එකක්මයි පුතේ. rarely කියන frequency එක තමයි sentence එකට add කරන්න ඕනේ. rarely කියන්නේ කලාතුරකින්. sentence එකේ තියෙන පුතේ brushes කියලා action verb එකක්. එහෙනම් action verb එකට ඉදිරියෙන් තමයි rarely අපි පාවිච්චි කරන්නේ. rarely brushes. Shivanta rarely brushes his teeth twice a day. yes ඒසදී අපි තාම මේ අපි පොඩි වැඩයි තාම කරේ පුතේ right මේ activity එක කරා සහ මුලින් අපි ක්‍රම දෙකක් කතා කරා වීඩියෝ එක බලන්න පුතේ එතකොට ඉතිරි ටික බලා ගන්න පුළුවන් Shivanta rarely brushes his teeth twice a day. Shivanta කලාතුරකින් තමයි දවසට දෙපාරක් දත් මදින්නේ. හරියට ඔයාලා වගේද නෑනේ? My uncle is helping other people. මගේ මාමා අනෙක් මිනිස්සුන්ට උදව් කරමින් ඉන්නවා. මගේ මාමා අනෙක් මිනිස්සුන්ට උදව් කරමින් ඉන්නවා. always හැමදාම එහෙම නැත්නම් හැම වෙලේම කියන frequency එකයි භාවිතා කරන්න ඕනේ පුතේ. is කියලා non action verb එකක් තියෙනවා.
helping කියලා action verb එකක් තියෙනවා. එහෙනම් ඒ දෙන්න අතර තමයි යෙදෙන්න ඕනේ පුතේ. is always helping. My uncle is always helping the others. Helping other people. මගේ මාමා හැම වෙලේම නැත්නම් හැමදාම අනෙක් මිනිස්සුන්ට උදව් කරමින් ඉන්නවා. Our teacher gives us homework. අපේ ගුරුතුමා අපිට ගෙදර වැඩ දෙනවා. පුතේ homeworks නෙමෙයි s එක අයින් වෙන්න ඕනේ homework. Sometimes සමහර වෙලාවට තමයි පාවිච්චි කරන්න ඕනේ frequency එක. පුතේ sentence එකේ තියෙන්නේ gives කියලා action verb එකක්. එහෙනම් action verb එකට කලින් අපි sometimes කියලා පාවිච්චි කරා නම් හරි. Sometimes gives. Our teacher sometimes gives us homeworks. අපේ ගුරුතුමා අපිට සමහර වෙලාවට ගෙදර වැඩ දෙනවා. හරියට මං වගේනේ. Mother will scold me. අම්මා මට බනීවි. Scold කියන්නේ බනිනවා. අම්මා මට බනීවි for not doing studies. පාඩම් කරන්නේ නැති එකට. Studies කියන්නේ පුතේ මෙතන පාඩම් කරනවා එහෙම නෙමෙයි. පාඩම් වැඩ කියන නාමපදය තමයි ඔය තියෙන්නේ. පාඩම් වැඩ නොකිරීමට මගේ අම්මා මට බනීවි. often කියන්නේ පුතේ නිතර. okay will කියලා non action verb එකක් තියෙනවා. scold කියලා action verb එකක් තියෙනවා. එහෙනම් ඒ දෙන්න අතරයි භාවිතා කරන්නේ often. scold. ඔයාලා සම්පූර්ණ වාක්‍යෙම ලියලා තියෙනවනේ මම verb එක විතරයි type කරේ. will often scold. Mother will often scold me for not doing studies. පාඩම් වැඩ කරන්නේ නැති එකට අම්මා මට නිතර බනීවි. So those are the answers. ඔන්නෝම ටික තමයි පුතේ උත්තර වෙන්න ඕනේ. I hope you all got correct. ඔක්කොම උත්තර ටික හරියද කියලා මම බලාපොරොත්තු වෙනවා. Because that is a very simple activity. Very good, Lakshan. Okay, right. මම screen එක තියන්න ඕනේද? ලියා ගන්න කවුරු හරි ඉන්නවද? තප්පර 10ක් ඇති නේද? 10 seconds ඇතිනේ. Oh, very good, Heshan. Okay. And you are given another homework. ඔයාලට තව sorry පුතේ. ඔයාලට තව homework එකක් තියෙනවා පුතේ. You have another homework. මම මේකේ ෆොටෝ එකක් ගහලා ඔයාලගේ group එකට දානවා. දැන් මේක ලියන්නේ නැහැ අපි. කොහොමද කරන්නේ කියලා මම කියන්නම්. මේක පුතේ 2000 මට මතක විදිහට 2015 yes 2015 අවුරුද්දේ ආපු සාමාන්‍ය පෙළ විභාගයට ආවා වගේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. සම්පූර්ණ sentence එකක පද වෙන් කරලා phrases වෙන් කරලා ඒවා jumble කරලා තියෙන්නේ, කවලම් කරලා තියෙන්නේ. ඔයා කරන්න ඕනේ ආපහු you have to rearrange the sentences. නැවත සකස් කරන්න ඕනේ වාක්‍ය නිවැරදි පිළිවෙලට. එතකොට ඔයා දැනගන්න ඕනේ එක පද වර්ගයේ හරියටම කොතනද තියෙන්නේ කියලා. subject එක කොතනද, verb එක කොතනද, object කොතනද, places කොතනද, adverbs of frequency කොතනද. ඒ විදිහට ඔයා හරියටම වචන ටික පෙළ ගැස්සුවොත් එහෙම පද ටික පෙළ ගැස්සුවොත් එයාට නිවැරදි වාක්‍ය ලබා ගන්න පුළුවන්. එතකොට මේක කරද්දී දැන් නෙමෙයි පුතේ මේක homework එකක් මේක කරද්දී පුතේ අපි ඉගෙන ගත්තා adverbs of frequency ස්ථාන පහකනේ. ඔයා කැමති ස්ථානයක පාවිච්චි කරන්න. okay ඔයාට හිතන විදිහට හරි යන විදිහට පුතේ කැමති ස්ථානයක පාවිච්චි කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. okay right මේ homework එක මම ඔයාලගේ group එකට එවන්නම්. ෆොටෝ එකක් ගහලා අපි එතනින් ඉදිරියට යන්න. නැත්තම් මේක ලියන්න ගියොත් ආපහු වෙලාවක් යන නිසා. homework එක තියෙන්නත් එපා ඔයාලට නේ. නැත්තම් ඔයාලා මයිත් එක තරහ වෙනවනේ. right. ඔන්න දැන් අපි විශේෂ තැනකට ඇවිල්ලා ඉන්නේ. දැන් පෑන මේසෙදින් තියලා right keep your pen on your table and pay attention very carefully. එතට අවධානයෙන් බලාගෙන ඉන්න පුතේ. ලියන්න නැ ටිකක් වෙලා යනකම් ලියන්න නැති වෙයි. අවධානයෙන් බලන් ඉන්න. So now we can make a longer sentence using different kinds of parts. දැන් අපිට හැකියාව තියෙනවා වාක්‍ය නිර්මාණය කරද්දී භාවිතා කරන කොටස් ගණනාවක් භාවිතා කරලා right විවිධ වචන කොටස් භාවිතා කරලා පුතේ longer sentence එකක් ඉතා දීර්ඝ වාක්‍යයක් ලිවීමේ හැකියාව තියෙනවා. හරියට මෙන්න මේ වගේ just like this. බලන්නකො තියෙන පද කොට නේද? subject තියෙනවා, helping verb තියෙනවා,
adverbs of frequency තියෙනවා, main verb තියෙනවා, direct object තියෙනවා, do කියන්නේ do කියන්නේ do හැම නෙමෙයි ඈ, direct object. indirect object එක තියෙනවා මම පුතාලා මතකයි නේද මේක? මුලින් direct object එක ඇවිල්ලා ඊට පස්සේ indirect object එක ලියනවා නම් අපි අනිවාර්යෙන් to කියන නිපාත පදය එකතු කරන්න ඕනේ. ඊට පස්සේ adverbs of place එක, adverbs of manner එක, adverbs of reason එක, adverbs of time එක. ඔන්න ඔය විදිහේ තා දීර්ඝ වාක්‍ය බලන්න මෙතන පද වර්ග කීයක්ද කියලා 1 2 3 4 5 6 7 8 9 10 පද වර්ග 10ක් තියෙන අතිශයින් විශාල වාක්‍යයක් නිර්මාණය කිරීමේ හැකියාව ඔයාට තියෙනවා. මොකද මේ වෙද්දී by now මේ වෙද්දි පුතා මේ හැම පද වර්ගයක් ගැනම ඔයා ඉගෙනගෙන අවසන්. subject එක මොකද්ද දන්නවා, helping verb දන්නවා, frequency දැන් ටිකර කලින් අපි ඉගෙන ඉවර කරා. main verb දන්නවා, object වර්ග දෙකම දන්නවා, place, manner, reason, time කියන adverbs දන්නවා. you know everything. ඔයා හැම දෙයක්ම දන්නවා පුතේ. ඒ කියන්නේ මේ විදිහේ වාක්‍යයක් ඔයාට නිර්මාණය කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැති. මේ මම කොටු කරලා එහෙනම් දක්වලා තියෙන්නේ පුතේ අපිට ලියන්න පුළුවන් සරල වාක්‍යයක පද පිළිවෙල. ඔය මොකද්ද තියෙන්නේ? අපිට ලියන්න පුළුවන් දීර්ඝතම වාක්‍ය පද පිළිවෙල තමයි ඔය තියෙන්නේ. මේ ෆෝමියුලා එක මේ සූත්‍රය අතිශයින් වැදගත්. ඇයි මම අතිශයින් වැදගත් කියන්නේ? ඔයා මොන සෙන්ටෙන්ස් එක ලිව්වත් මොන තාලේ සෙන්ටෙන්ස් එකක් ලිව්වත් පුතේ මේ පද පිළිවෙල තමයි ඔයා අනුගමනය කරන්නේ. okay කරන්න ඕනි. ඔන්න මේ පද පිළිවෙල අනුව මම sentence එකක් build up කරන්නයි යන්නේ. හොඳට බලාගෙන ඉන්න. and also can you see ඔයාලට පේනවද? I have given the different phrases in different colors. විවිධ පද මම දීලා තියෙන්නේ විවිධ පාටවල් වලින් නේ. subject එක කළු පාටයි, helping verb එක in red color, adverbs of frequency in light green. ඔය විදිහට පාට වෙනස් කරලා තමයි දීලා තියෙන්නේ for the ease of identifying හඳුනා ගැනීමේ පහසුව සඳහා. okay ඔන්න මම sentence එකක් හදන්නේ එහෙමයි. subject එක brother, helping verb එක is, adverbs of frequency එක always, main verb එක giving, direct object එක advises, indirect object එක to me, adverbs of place එක පුතේ at home, adverbs of manner එක kindly, adverbs of reason එක because I was bad, adverbs of time එක then. තප්පර 10ක් අරගෙන okay හිතන්න brother is always giving advices to me at home kindly because I was bad then කියන මේ මහා භයානක දීර්ඝ වාක්‍යයේ තේරුම මොකද්ද? what is the meaning of this sentence? මම තප්පර 20ක් දෙන්න ටක් ගාලා ටිකක් අනුමාන කරන් ලියන්න එපා. don't write. අනුමාන කරන්න මොකද්ද මෙයාගේ තේරුම? සිංහල තේරුම මොකද්ද? yes of course because කියන වචනේ පුතේ අකුරු වැරදිලා කවුද? thank you චමෝද්‍යා. දැන් right හිතන්න බලන්න තේරුම. brother is always giving advices to me at home kindly because I was bad then. ලියන්න එපා පුතේ ලියන්න එපා. don't write. ලියන්න මම ටයිම් එක දෙනවා ලියන්න එපා. මට මේ වාක්‍ය තේරුම තමයි ඕනේ. okay වනේ දැන් කාලය අවසන්. පද වර්ග 10ක් නේ පුතේ. නේද? මේ sentence එකේ තියෙනවා පද වර්ග 10ක්. පදයක් කියන්නේ මොකක්ද කියලා ඔයාලට පැහැදිලි. පදයක් කියන්නේ තනි වචනයක් වෙන්නත් පුළුවන්, වචන කීපයක එකතුවක් වෙන්නත් පුළුවන්. right? දැන් පළවෙනි පදේ තමයි පුතේ subject එක brother තනි වචනයක්. දෙවෙනි පදේ තමයි helping verb එක is කියලා තනි වචනයක් තියෙන්නේ. හැබැයි adverbs of place කියන්නේ පුතේ තනි පදයක්. හැබැයි ඒක වචන දෙකකින් හැදිලා තියෙන්නේ at home. adverbs of reason කියන්නේ තනි පදයක්. adverbs of reason කියන්නේ පුතේ තනි පදයක්. හැබැයි because I was bad කියලා වචන හතරකින් තමයි මේ පදේ හැදිලා තියෙන්නේ. ඒතර වචනයක් කියන එකයි පදයක් කියන එකයි පුතේ පටල ගන්න එපා. පදයක් කියන්නේ phrase එකක් කියන්නේ තනි වචනයක් හෝ වචන කිහිපයක එකතුවක් කියලා මතක තියාගන්න. ඒකට හරි. දැන් එතකොට පද වර්ග 10ක් තියෙනවා මේ sentence එක ඇතුලේ. පද වර්ග 10ක්. හැබැයි වචන වලින් ගත්තොත් එහෙම how many words are there?
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 වචන 15ක වාක්‍යයක් මේ හැදිලා තියෙන්නේ. Okay Amasha, very good, very good. එක වචනයක තේරුමක් ඇවිල්ලා නැහැ නේද අමාෂා? එක වචනයක තේරුමක් ඇවිල්ලා නැහැ අනිත් ඔක්කොම හරි. හේෂාන් very good, very good. හරි බලමු ඇත්තටම අපි තේරුම මොකද්ද කියලා. brother සහෝදරයා. is giving කියන්නේ ලබා දෙමින් ඉන්නවා. always කියන්නේ හැමදාමනේ. සහෝදරයා හැමදාම ලබා දෙමින් ඉන්නවා. advices කියන්නේ පුතේ උපදෙස්. to me කියන්නේ මට. at home කියන්නේ ගෙදරදී. kindly කියන්නේ කරුණාවන්තව. because I was bad කියන්නේ මම නරක නිසා. then කියන්නේ ඉස්සර නැත්තම් එදා. නැත්නම් ඒ කාලේ. මම ඒ කාලේ නරක නිසා right මම ඒ කාලේ නරක නිසා මගේ සහෝදරයා මට හැමදාම ගෙදරදී කරුණාවන්තව අවවාද දෙමින් ඉන්නවා. අන්න ඕක තමයි සිංහල තේරුම වෙන්නේ. අතිශයින් අමාරු sentence එකක් මේ. extremely difficult sentence. ඇයි මේ වාක්‍ය මම අමාරුයි කියන්නේ? මේ sentence එක අමාරුයි කියන්නේ එකම හේතුව පුතේ the sentence is too long. දීර්ඝ වැඩි. sentence එක දීර්ඝ වැඩි නිසා සිංහල තේරුම ගන්න හරි අමාරු. ඒක ගැටලුවක් නෙමෙයිද? ඒක ප්‍රශ්නයක් නෙවෙයිද? ඒක ප්‍රශ්නයක් ඇත්තට. මොකද්ද ප්‍රශ්නේ? ඒක කොහොමද විසඳගන්නේ කියලා මම කියන්නම් පුතේ. ඉක්මනට මේ නෝට් එක අපි ලියා ගන්න ඕනේ. and මය පුතාලා මෙන්න මේ විදිහට මම ඉස්සෙල්ලා උපදෙස් දෙනවා අහගෙන ඉන්න. මෙන්න මේ විදිහටයි ඔයා කරන්නේ. මුලින්ම ඔයා නෝට් එක ලියන්න so now we can make a longer sentence using different kinds of parts කියලා. පහළ තියෙන sentence formula එක වාක්‍ය සූත්‍රයේ පුතේ එක රූල් එක ලියවෙන්න ඕනේ. අපුතාලට කියන දේ පැහැදිලිද? මේකේ රූල් පයින්න බෑ. ඒ කියන්නේ adverbs of manner එක ගාවටම පස්සේ adverbs of reason එකයි time එකයි ඉඩමදී ලියන්න කියලා පහලින් ලියන්න බෑ. එක රූල් එක මේ සූත්‍රය ලියවෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මොකද කරන්න ඕනේ? You have to use smaller letters පොඩි අකුරු ඔයා පාවිච්චි කරන්න ඕනේ. සහ රූල බැලන්ස් කරගන්න එක පෙළට ලියලා ඉවර කරන්න පුළුවන් වෙන්න. පහළ රූල් එකට එහෙම ගන්න එපා පුතේ ඈ. right? මම කියන්නේ හේතුවක් ඇතිව එක රූල් එක ලියන්න පුතේ. පොඩි අකුරු පාවිච්චි කරන්න. එතකොට එක රූල් ලියලා ඉවර කරන්න පුළුවන්. and write the example also. උදාහරණයක් ලියන්න. ඔයාලට මේ වගේ පාට නෑනේ. නිසා එක පාටින් ලියන්න කිසි ප්‍රශ්නයක් නෑ. එක පාටින් ලියන්න. okay? right. විනාඩි දෙකක් දෙන්නම් පුතේ. ඉක්මනට මේක ලස්සනට පැහැදිලිව ලියලා අර ෆෝමියුලා එක කොටු කර ගන්නත් ඕනේ. ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේදී කියන්නේ after 2 years අවුරුදු දෙකකට පස්සේනේ අවුරුදු දෙකකට පස්සේ තියෙන සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයාගේ English paper එකේ කොටස් දෙකක් තියෙනවා. there are two parts. ඒකේ පළවෙනි කොටසේ පුතේ ප්‍රශ්න 8ක් තියෙනවා. ඒකේ 8 වෙනි ප්‍රශ්නය the question number 8 is writing a short paragraph of 50 words. වචන 50ක කෙටි ඡේදයක් ලියන්න තමයි තියෙන්නේ. කෙටි රචනාව කියලාත් ඒක හඳුන්වනවා. රචනාවක් කියලා හිතා ගන්නකො. වචන 50යි. okay වචන 50යි. වචන කීයද? වචන 50ක රචනාවක් ලියන්න ඕන. වචන 50ක් කියලා කිව්වට වචන 30කට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ 80කට වඩා අඩුවෙන් තියෙන්න ඕනේ. වචන 30ට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ 80කට වඩා අඩුවෙන් තියෙන්න ඕනේ. එතකොට සම්පූර්ණ ලකුණු ගාන වලට ලබා ගන්න පුළුවන්. okay එතකොට මේ රචනාවේ අපි හිතමු ඔයා වාක්‍යනේ ලියන්නේ you are writing sentences no. ඔයා ලියන වාක්‍ය වලින් එකක් තමයි මේ. okay ඔයා මේ වගේ තව වාක්‍යයක් ලියනවා මේ වගේම තව වාක්‍යයක් ලියනවා. එතකොට මෙතන වචන 15යි තව වාක්‍යයක් ලිව්වහම 30යි තව එකක් ලිව්වහම 45යි ඔන්න රචනාව ගොඩ. වාක්‍ය දෙකක් ලිව්වත් ඇතිනේ. මොකද 30ට වඩා තිබ්බත් ඇතිනේ. පිටින් වාක්‍ය තුනක් ලියනවා කියලා. okay වාක්‍ය තුනක් ඔයා ලියනවා. ඒ කියන්නේ මේ જાතියේ වාක්‍ය තුනක් ලියපුවාම කොපෙන්නේ නැහැ. මේ જાතියේ තව වාක්‍ය දෙකක්. ඒ කියන්නේ ඔක්කොම වාක්‍ය තුනයි කියලා හිතන්නකෝ. වාක්‍ය තුනක් ලියපු ගමන් පුතේ ඔයාගේ වචන 50 රචනාව ගොඩ. වචන 50 රචනාව හරි. ඒ කියන්නේ වචන 50 රචනාවට ඔයා ලියන්න ඕනේ වාක්‍ය තුනයි. මේ වගේ වාක්‍ය. but that is not the problem. මේක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ මෙන්න මේකයි. ඔන්න අපි හිතමු ඔයා ලියලා තියෙන රචනාව තමයි දැන් මම මේ පෙන්නලා තියෙන්නේ. අපි හිතමු ඔයාට අමතක වෙනවා මේ sentence එක පළවෙනි එක. brother is always giving advices to me at home kindly because I was bad then කියන sentence එක ඔයාට අමතක වෙනවා කියලා හිතන්නකො මයි පුතා.
අර මං කලින් කරපු වැරද්ද because කියන එකේ මම වැරදියට නේද අකුරු දාලා තිබ්බේ. ඒ කියන්නේ මෙතන A තිබ්බා මෙතන A නැතුව. ඔහොම සිද්ධියක් නේ වෙලා තිබුණේ. අනේ මේ sentence එකේ මේ අකුරු අමාරු වෙලායි කියන්නේ නේ. මේ sentence එක වැරදි පුතේ. ඇයි වැරදි? ඇයි වැරදි? ඉතිරි වචන සේරම හරි අකුරු සේරම හරි හැබැයි because කියන එකේ A අකුර ලියපු තැන වැරදි නිසා මේ සම්පූර්ණ වාක්‍යෙටම පුතේ වැරද්දක් තමයි දාන්නේ. කතන්දර දෙකක් නෑ මම මේ කියන්නේ ඕලල් වලදී ලකුණු ලැබෙන විදිහ ඔයාට. මේ වාක්‍යෙටම වැරදි දානවා. අපි හිතමු ඊගාව වාක්‍ය ඔයාට අමතක වෙනවා කියලා මොකක්ද අපි හිතමු නිකමට adverbs of place එක ලියද්දි ඔයාට නිපාත පදේ ලියන්න වෙනවා. ලියන්න අමතක වෙනවා. අපි හිතමු adverbs of place එකක් ඔයාට ලියන්න ඕනේ. මම මේක type කරන්නම් ඈ. adverbs of place එකක් මේ හරිය ඔයා ලියනවා. in the main hall කියලා. in the main hall කියලා ඔයා ලියද්දි ඔයාට අමතක වෙනවා ලියන්න in කියන නිපාත පදේ. එතකොට in කියන නිපාත පදේ නැති නිසා මේ sentence එකත් වැරදි. ඊගාවට ඔයා ලියන sentence එකේ අපි හිතමු ඔයාට ලියන්න සිද්ධ වෙනවා කියලා adverb එකක් ක්‍රියා විශේෂණයක් ලියන්න වෙනවා. අපි හිතමු ඔයාට ලියන්න වෙනවා nicely කියන ක්‍රියා විශේෂණය. හැබැයි nicely කියන ක්‍රියා විශේෂණය ඔයාට අමතක වෙනවා ly දාන්න. ඒ කියන්නේ ඒ sentence එකත් වැරදි. මම පුතා වාක්‍යයක capital simple මාරුනොත් ඒ සම්පූර්ණ වාක්‍යයම වැරදි ඈ. ඔව් අනිවාර්යෙන් දරුණුයි වශයෙන්. දරුණුයි. ඕලල් කියන්නේ එහෙමයි. ඒ කියන්නේ පුතේ ඔයා ලියපු sentence තුනම දැන් වැරදි. අකුරු වල පොඩි ගැටලුවක්, වචනකයේ ගැටලුවක් නේ. මේ sentences තුනම වැරදි කියන්නේ පුතේ ඔයාට ලකුණු ලැබෙන්නේ විභාගයේ ලකුණු ලැබෙන ක්‍රමෙන් මම මේ කියන්නේ. C1යි L බිඳුවයි ලකුණු 1යි ලැබෙන්නේ ලකුණු 5න්. ලකුණු 5ක් හම් වෙනවා වචන 50 රචනාවට ලකුණු 1යි ඔයාට ලැබෙන්නේ. හරි? ඒ කියන්නේ දැන් හිතාගන්න ඔන්න කොච්චර දරුණුයිද කියලා. ඒ කියන්නේ පුතා මේ වාක්‍ය තුනක් විතරක් ඒ කියන්නේ ලිව්වොත් හරියයිද? මෙච්චර දිග වාක්‍ය. ඒ කියන්නේ දීර්ඝ වාක්‍ය ලියනවා කියන්නේ පුතේ. අනේ ඔව් පුතේ ඔව් ඔන්නද yes. එතකොට මේ දීර්ඝ වාක්‍ය ලියනවා කියන්නේ පුතේ ඔයාට තියෙන රිස්ක් එක අවදානම හොඳටම වැඩි. ඇයි වරදින්න තියෙන සම්භාවිතාවය වැඩි පුතේ. වරදින්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ වගේම වාක්‍ය තුනයි නම් ඔයා ලියලා තියෙන වාක්‍ය තුනම වැරදි කියන්නේ ඉතින් අය කොට උඩ තමයි. හැබැයි ඔයා චූටි වාක්‍ය ලිව්වොත් එහෙම 10ක් හිතන්නකෝ වචන 5 වාක්‍ය 10ක් ඔයා ලියන. දැන් මෙතන වචන 15ක් නේ. වචන 5 වාක්‍ය 10ක් ලිව්වොත් එහෙම ඒ 10ම වරදින්න තියෙන සම්භාවිතාවයද වැඩි. 3ක් වරදින්න තියෙන සම්භාවිතාවයද වැඩි. සම්භාවිතාවය වැඩි මේ 3 දෙනාම වාක්‍ය වරදින එකනේ. වාක්‍ය 10ක් ලිව්වොත් එහෙම සමහරට 5ක් වැරදුනත් 5ක් හරියන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ පුතේ වාක්‍ය 5කට ගාට ලකුණු ලැබෙනවා කියන එක. ඒ කියන්නේ ලකුණු 4කට වගේ ඔයාලට යන්න පුළුවන් ඇත්තටම. ඒ නිසා මම පුතා කොයිම අවස්ථාවකවත් මේ පදපන්ති පද වර්ග සේරම ටික තියෙන වාක්‍ය ලියන්න දඟලන්නේ නෑ අපි. මම පුතාලට කියන දේ පැහැදිලිද? මම ඊගාවට පෙන්නන ස්ක්‍රීන් එකෙන් තව ටිකක් පැහැදිලිව මම මේ මොකද්ද කියන්නේ කියලා. ඕකේ? ඉහත වාක්‍ය ඊටා දීර්ඝ වාක්‍යයකි. ඇත්තනේ වචන 15ක් නේ නේද? එවැනි වාක්‍යයක අර්ථය ලබා ගැනීමද තරමක් අසීරුකාරයකි. මම ඔයාලට තේරුම හොයන්න කිව්වා නේද? තේරුම හොයද්දි ටිකක් අමාරු වැටුණා නේද? ඒ කියන්නේ මේකේ මීනින් එක තේරුම හිතා ගන්න එක ටිකක් විතර අමාරුයි. එමෙන්ම වාක්‍ය ලිවීමේදීද පද පිළිවෙල මාරු වී වැරදි වාක්‍යයක් අවසානයේදී ලැබිය හැකිය. ඔයාට හරියටම මතක තිබ්බොත් හරි මේක තමයි මුලින්ම ඊගාවට මෙහා ඊගාවට මෙහා ඊගාවට මෙහා කියලා. මාරු වුණොත් එහෙම නේද? ඒ කියන්නේ හිතන්නකෝ ඔයා verb එක ලියන්න කලින් object එක ලිව්වොත් object එක ළඟම එන්න ඕනේ place එක. ඔයා place එක ලියන්න නැතුව manner එක ලිව්වොත් එහෙම ඒ කියන්නේ පද පිළිවෙල මාරු වෙලානේ. ඒ කියන්නේ sentence එක ආපහු වර්ධිනවා. එබැවින් සාමාන්‍ය වාක්‍ය ලිවීමේදී මෙතරම් පද ගණනක් සහිත දීර්ඝ වාක්‍ය ලිවීම අවදානම් සහගතය. අපි ඉගෙන ගන්නවා that is true. අපි ඉගෙන ගන්නවා පුතේ පද පන්ති 10ක් තියෙනවා. ඒ 10 දෙනා මෙන්න මෙහෙම පිළිවෙලටයි එන්නේ කියලා. හැබැයි කොයි වෙලාවකවත් පුතේ අපි මේ 10 දෙනාම එක සැරේ වාක්‍යයක ලියන්නේ නැහැ. ඇයි? that is risky. ඒක හොඳටම අවදානම් සහගතයි. පද කිහිපයක් පමණක් සහිත කෙටි වාක්‍ය ලිවීම තමයි සුදුසු. ඒ කියන්නේ මම අර කිව්වේ වචන 5 වගේ චූටි වාක්‍ය ලිව්වොත් පුතේ විභාගෙදී ඔයාට වැඩි ලකුණු සංඛ්‍යාවකට යන්න පුළුවන්. බලන්න අර සෙන්ටෙන්ස් එකම මම පද අයින් කරලා මෙන්න මෙහෙම සරල වාක්‍ය විදිහට ලියනවා. Brother is always giving advices to me. සහෝදරයා හැමතිස්සෙම මට උපදෙස් දෙමින් ඉන්නවා.
brother is giving advices at home kindly. සහෝදරයා කරුණාවෙන් ගෙදරදී උපදෙස් දෙමින් ඉන්නවා. brother gives advices because I was bad. මම ඉස්සර නරක නිසා සහෝදරයා මට උපදෙස් දෙනවා. ඔන්න ඔය විදිහේ පුතේ ඔය වචන ගානත් ඇත්තටම වැඩි. බොහෝම වචන අඩුවෙන් තියෙන, පද ගාන අඩුවෙන් තියෙන සරල ලේසියෙන්ම තේරුම හිතා ගන්න පුළුවන් වාක්‍ය තමයි අපි ලියන්නේ. දැන් ටිකක් හිතට සහනයක් නේද? නේද? දැන් ටිකක් හිතට සහනයක්. අම්බෝ අපි ලොකු වාක්‍ය ලියන්න ඕනේ නෑ. චූටි වාක්‍ය ලිව්වත් ලකුණු දෙනවා. චූටි වාක්‍ය ලියලත් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් කියලා. ආපහු because කෙනෙක් වැරදි පුතේ. yes මම අරකමයි අර කොපි කරලා අරන් තියෙන්නේ. මම මේක හදන්නම් ඈ. ඒ නිසා මම පුතාලා කොයි වෙලාවකවත් right කොයි වෙලාවකවත් පුතේ මහා බරපතල වාක්‍ය ලියන්න යන්න එපා. නිකන් අපරාධි වරද්දගෙන ලකුණු නැති කරගන්න එපා. මම පුතාලා පැහැදිලිද කියපු දේ පැහැදිලි නේද? අපි පදපන්ති 10ක් තියෙන වාක්‍යයක් ඉගෙන ගන්නවා. හැබැයි ඒ 10 දෙනාම එක සැරේ තියෙන වාක්‍ය ලියන්න උත්සාහ කරන්නේ නැහැ. චූටි වාක්‍ය ලියනවා. okay right. ඔන්න ඔය කාරණේ ඔළුවට යන්න ඕන නිසා මේ ස්ක්‍රීන් එකේ තියෙන නෝට් එකත් පුතේ ලස්සනට පැහැදිලිව ඉක්මනට ලියාගමු ඈ. yes නේද? yes. හරි ඉක්මනට ලියාගමු අපි. right. now දැන් ඔන්න තව ප්‍රශ්නයක් අපිට. ප්‍රශ්න ගොඩක අපි අද ඉන්නේ ඈ ලේසි නෑ. සිංහලත් ලියන්නද කියලා අහන්න පුතේ උඩ ටිකද? අනිවාර්යෙන් උඩ ටික ලියවෙන්න ඕනේ. උඩ ටික අනිවාර්යෙන් ලියවලා තියෙන්න ඕනේ. හරිනේ? okay දැන් ඊගාම ගැටලුව තමයි okay නමුත් ගැටලුවක්. මොකද්ද ගැටලුව? right what is the problem කියලා අපි බලමු. අපි මේ compliment කියන පාඩම ආරම්භයේදී at the beginning of the lesson compliment මෙන්න මෙහෙම වාක්‍යයක පද පිළිවෙලක් අපි දැක්කා. right වාක්‍ය මුලින්ම තියෙන්න ඕනේ පුතා sentence එකේ මුලින්ම තියෙන්න ඕනේ subject එක. ඊට පස්සේ verb එක තියෙන්න ඕනේ. ඊට පස්සේ compliment එක තියෙන්න ඕනේ. compliment එක කොටස් තුනකින් අපි ඉගෙන ගත්තා නේ පුතේ. compliment එක කොටස් තුනකින් අපි ඉගෙන ගන්නවා. ඒ තමයි පළවෙනි කොටස වෙන්නේ පුතේ object done එක ඉවරයි මේ වෙද්දී. adverbs මේ මොහොතකට කලින් අපි ඉවර කරා adverbs of frequency කියන කොටසෙන් adverbs කියන පාඩමත් අපි අවසන් කරා. හැබැයි sentence එකේ compliment එකේ තව කොටසක් තිබුණා නේද adjectives කියලා. තාම යාව කතා කරේ නෑ නේ අපි. adjectives තාම අපි සාකච්ඡා කරේ නෑ නේද? ඒ වගේම වාක්‍යයක් ලියන්න පුළුවන් සූත්‍රයක් අපි මේ වෙද්දි ලියලා ඉවරයි. මෙන්න මේක. මේකේ කොහොමවත් adjectives කියලා තිබුණාද? මේකේ adjectives කියලා තිබ්බද කොහෙවත් පුතේ? නෑනේ. ඔන්න බලන්න ඈ look carefully. හොඳට බලාගෙන ඉන්න. subject එක හරි. ඕන් එයා හරි. verb එකේ කොටස් දෙකයිනේ. කවුද? helping verb එකයි main verb එකයි එයත් හරි. කියන්නේ subject එකත් හරි verb එකත් හරි. ඊට පස්සේ complement එකේ පළවෙනි පද වර්ගය තමයි object කියන්නේ. direct object indirect object කියලා ඉගෙන ගත්ත එයාව. එයත් හරි. ඊට පස්සේ adverbs තමයි ඊගව පද වර්ගය. එයා කොටස් පහකින් ඉන්නවා. adverbs of place, adverbs of manner, adverbs of reason, adverbs of time, adverbs of frequency. ඒ පහත් හරි. ඒ කියන්නේ adverbs උත් හරි. ඒ කියන්නේ මේ වෙද්දී අපි sentence එකේ සම්පූර්ණ සූත්‍රය ලියලා ඉවරයි. වාක්‍යයක් නිර්මාණය කරන්න පුළුවන් පද ඔක්කොම ටික ලියලා ඉවරයි නේ. මේ හරි දාලා තියෙන ඔක්කොටම. මේ සූත්‍රයේ හැම පදයකටම හරි දාලා තියෙනවා. මියාකෝ. where is adjectives? adjective. නාම විශේෂණ නැහැ නේ මෙතන. මම කියන සිංහලයේ පැහැදිලිද පුතේ? මෙයා නැහැ. කෝ නාම විශේෂණ? adjective නැහැ නේ. අන්න ඕක තමයි ඊගව ගැටලුව. මෙයාට තැනක් නැද්ද එතකොට? මෙයා කොහෙද ලියන්නේ? අපි සර්ට අමතක වුණාද මේ සූත්‍රය ඇතුලේ ලියන්න? ඈ සර්ට අමතක වුණාද adjectives මේකට දාන්න? මොකද්ද මේ ගැටලුව? කියලා අපි බලමු. මේ තව ටිකකින් මෙන්න මේක ලියාගත්තාම නමුත් ගැටලුවක් කියලා ලියන්න එපා පුතේ. මම මේ කියන ටික අහගෙන ඉඳලා ලියන්න. නැත්නම් මම ටයිප් කරන්නද නැත්නම් අහන් ඉඳලා ලියන්න පුළුවන්ද? මම ටයිප් කරන්න. right ටයිප් කරන්න හොඳට බලන් ඉඳලා ලියන්න පුතේ ඈ.
ඉහත ආකාරයට ප්‍රධානපතේ අකුරු පිස්සු නටනවා. මම කියන්නම් අහගෙන ඉඳලා ලියන්න පුළුවන් නේද? Something has happened to my keyboard. right අහගෙන ඉඳලා ලියන්න පුතේ ටයිප් කරන්නේ මොකක් කරේ උලක් වෙලා තියෙනවා. okay අහගෙන ඉඳලා ලියන්න පුතේ එහෙනම් ඔක්කොටම ලියන්න ඉහත ආකාරයට ගොඩ නගන ලද ඉහත ආකාරයට ගොඩ නගන ලද ඉහත ආකාරයට ගොඩ නගන ලද පද වර්ග ගණනාවක් සහිත පද වර්ග ගණනාවක් සහිත පද වර්ග ගණනාවක් සහිත පද වර්ග ගණනාවක් සහිත වාක්‍ය රටාව තුල 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 adjectives යන පද වර්ගය adjectives යන පද වර්ගය adjectives යන පද වර්ගය සඳහන් වූයේ නැත සඳහන් වූයේ නැත adjectives යන පද වර්ගය සඳහන් වූයේ නැත සඳහන් වූයේ නැත සඳහන් වූයේ නැත ඊට හේතුව ඊට හේතුව කියලා කමාවක් දාන්න පුතේ කමාවක් දාන්න කමාවක් දාලා බලන්න ඉහත ආකාරයට වාක්‍යයක් නිර්මාණය කිරීමේදී නාම විශේෂණ වෙනම පදයක් ලෙස සඳහන් නොකෙරේ වෙනම පදයක් විදිහට පුතේ adjectives අපි දක්වන්නේ නැහැ එසේනම් නාම විශේෂණ වාක්‍යයක් තුල යෙදෙන්නේ කෙසේද අපි බලමු අර කමාව දාලා මෙන්න මේ ඩොට්ස් තුන ලියා ගන්න පුතේ ලියන ගමන් අහගන්නමයි පුතාලා එතකොට adjectives කියන්නේ පුතේ complement එකේ ප්‍රධාන පද වර්ගයක් ඇත්ත object adverbs adjectives හැබැයි adjectives වලට අර සූත්‍රය ඇතුලේ තැනක් නැහැ adjectives කියන පද වර්ගයට අර ලියපු ෆෝමියුලා එක ඇතුලේ සූත්‍රය ඇතුලේ තැනක් නැහැ ඒකට හේතුව තමයි මේ adjectives පුතේ වෙනම පද වර්ගයක් විදිහට ධන ලකුණක් දාලා අපි ලියන්නේ නැහැ අපිට කියන කාරණේ පැහැදිලිද adverbs of frequency වලට වෙනම තිබුණ තැනක් place වලට වෙනම තැනක් තිබුණා object වල වෙනම තැනක් තිබුණා හැබැයි adjectives වලට පුතේ වෙනම ධන ලකුණක් දාලා අපි පද වර්ගයක් විදිහට ලියන්නේ නැහැ right එහෙනම් කොහොමද මේ adjectives වාක්‍යයක් ඇතුලේ යොදන්නේ අපි ඒක තමයි මේ ඊගාවට බලන්න යන්නේ කියන්නේ අලුත් පාඩම් පටන් ගන්න යන්නේ අපි adjectives කියන පාඩම මේ ටික ලියා ගන්න අපි ඊට පස්සේ ඉක්මනට යන් adjectives වලට Okay, so let's start the last part of the complement. At the complement ke avasana kodasa puthe patan gamu. That is adjectives. Nama visheshana tamai me patan ganne yanne. Liyanne loku maatrukawak adjectives kiya. Nama visheshana. adjectives capital में නැතු නඩ කමක් නැහැ පුතේ okay මාතෘකාව ලියවන්නයි ඕන
නෑ පුතේ ඒක ලියන්න කිව්වේ නෑ. ඒක ලියන්නේ නෑ. චතුමි ඕකේ. අර කලින් කියපු එක ලියන්නේ නෑ පුතේ. මම ලියන්න අවශ්‍ය නෝට් ටික විතරයි දෙන්නේ. adjectives නාම විශේෂණ. අපි කලින් ඉගෙන ගත්ත පුතේ ක්‍රියා විශේෂණ නේද? that was the adverbs. This is adjectives. එතකොට සිංහල භාෂාවේ කියන්නේ භාෂාවක ඉංග්‍රීසි භාෂාව ගත්තත් පුතේ විශේෂණ වර්ග දෙකක් තියෙනවා. ඒක තමයි නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ. ක්‍රියාපදයක් විශේෂණය කරන ඒවා ක්‍රියා විශේෂණ. නාම පදයක් විශේෂණය කරන ඒවා නාම විශේෂණ. හැබැයි නාම විශේෂණ කියලා නම දුන්නට මෙයාට නාම පද විතරක් නෙමෙයි මෙයා විශේෂණය කරන්නේ. ඉස්සරහට බලමුක ඈ. හරි. මාතෘකාව ලියලා ඉපතේ අපි යන් ඉදිරියට මොකද්ද වෙන්නේ කියලා බලමු. චුටි වීඩියෝ එකක් තියෙනවා බලමුද අපි? අර චූටි ළමයිනේ තාම මේ නිසා ඇනිමේෂන් එකක් තමයි පෙන්නන්නේ ඈ. Common adjectives. Big. You know these words. මේ වචන නම් ඔයා දන්නවා නේද? Little. Little. Large. Large. විශාල. Small පොඩි. Small. Short. Tall. Slow. Fast. Hot. Cold. Good. Bad. Old. New. Pretty. Ugly. Fat. Thin. Happy. Okay, the video is somewhat long. Video එක ටිකක් දිගයි පුතේ. අපි ටික අපට idea එකක් විතරයි දෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ වචන තමයි පුතේ අපි adjectives කියලා හඳුන්වන්නේ. මේක අපි කලිනුත් ලියලා තියෙනවා. ඒ නිසා අපහු ලියන්න යන්නේ නැහැ. In English language there are 10 word classes. වචන පන්ති 10ක් තියෙනවා පුතේ ඉංග්‍රීසි භාෂාවේ. මේ ටික මම adverbs යටතේත් පෙන්නුවානේ. මතකයිද? එතකොට වචන පන්ති 10න් ප්‍රධාන වචන පන්තියක් තමයි පුතේ adjectives කියන්නේ. Right? ඔන්න ඔය adjectives ගැන තමයි මේ පාඩමේදී අපි සවිස්තරාත්මකව in detail සවිස්තරාත්මකව පුතේ අපි ඉගෙන ගන්නවා නාම විශේෂණ කියන පාඩම මෙතෙන් පටන්. Okay? Adjectives. තව කාරණයක්. One more thing. පුතේ ඔයාලා 11 වසරේ විභාගයට යද්දී 11 වසරේ විභාගයට යන්න කලින් දවසේ හරි මේ වචන පන්ති 10ම අනිවාර්යෙන් ඔක්කොම ටික ඉගෙනගෙන අවසන් වෙන්න ඕන. අපි ඔයාලට කියන කාරණේ පැහැදිලිද? අපි මේ වෙද්දි verbs ඉවරයි. nouns ඉවරයි. other adjectives කතා කරනවා. adverbs ටික කලින් ඉවර වුණා. pronouns තාම කතා කරේ නැහැ. conjunctions කතා කරේ නැහැ. තාම prepositions ඉවරයි. articles කතා කරේ නැහැ. determinants නැහැ. interjections නැහැ. ඒ කියන්නේ මේ වෙද්දි පුතේ අපි පද පන්ති වචන පන්ති 4ක් කතා කරලා අවසන් adjectives කතා කරලා ඉවරුනහම 5ක් වෙනවා. තව 5යි ඒ කියන්නේ අපිට තව කතා කරන්න තියෙන්නේ 11 වසර වෙනකම්. okay? හරි. What is an adjective? මොකක්ද නාම විශේෂණයක් කියන්නේ? adjective එකක් කියන්නේ මොකක්ද ඇත්තටම? බලන්න. Adjectives help to describe or specify a noun or a pronoun. Adjectives help to describe or specify a noun or a pronoun.
නාමපදයක් හෝ සර්වනාමයක් විස්තර කිරීමට හෝ විශේෂණය කිරීමට යොදා ගන්නා පද නාම විශේෂණ නම් වේ. බලන්න මේ උදාහරණ දෙක. brother is clever. brother is clever. පුතේ brother කියන්නේ noun එකක් නේද? නාමපදයක් නේ, you know that. නාමපද ඉගෙනගෙන ඉන්න ළමයි විදියට brother කියන්නේ නාමපදයක් කියලා ඔයා දන්නවා. clever කියන වචනේ මොකද වෙන්නේ මේ වාක්‍ය ඇතුලේ? සහෝදරයා දක්ෂයි. ඒතර දක්ෂයි එහෙම නැත්නම් clever කියන වචනෙන් සහෝදරයාගේ ලක්ෂණයක් ගැන කියවෙනවා. සහෝදරයාගේ ගුණාංගයක් ගැන කියවෙනවා. සහෝදරයා මොන වගේ කෙනෙක්ද කියලා කියවෙනවා. ඒ කියන්නේ සහෝදරයාව විස්තර කරනවා නේ පුතේ. එහෙනම් clever කියන වචනෙන් සහෝදරයා කියන නාමපදයේ විස්තර කරන නිසා අපි ඒක හඳුන්වනවා නාම විශේෂණයක් විදියට. another example. He is honest. ඔහු අවංකයි. ඔහු අවංකයි. ඔහු කියන්නේ පුතේ pronoun එකක්. ගැටලුවක් නැහැ. ඔහු කියන්නේ pronoun එකක් කියලා ඔයා දන්නවා. okay? එතකොට අවංකයි කියන එහෙම නැත්නම් honest කියන වචنين ඔහුගේ ගුණාංගයක් ගැන කියනවා. ඔහුගේ ලක්ෂණයක් ගැන කියනවා. ඔහුව විස්තර කරලා දෙනවා. එහෙනම් honest කියන්නේ මොකද්ද පුතේ? ඔහු කියන pronoun එක විස්තර කරන adjective එකක් වෙනවා. ඒ නිසා හැමතිස්සෙම නාම විශේෂණයක් කියන්නේ පුතේ නාමපදයක් විස්තර කරන නිසා නෙමෙයි. නාමපද හෝ සර්වනාම විස්තර කරන පද. නාමපද හෝ සර්වනාම විශේෂණය කරන වචන තමයි අපි adjective එකක් කියලා හඳුන්වන්නේ. එහෙනම් නාම විශේෂණයක් කියන්නේ මොකක්ද කියලා දැන් ඔන්න ඔයාලට පැහැදිලි. okay right. ලියන්න පුතේ මාතෘකාව what is an adjective කියලා අනුමාතෘකාවක් ලස්සනට පැහැදිලිව නෝට් එක ලියා ගන්න. clever සහ honest කියන වචන ලියද්දී use another color වෙනත් පාටක් පාවිච්චි කරන්න. Do we actually need adjectives? අපිට ඇත්තටම පුතේ නාම විශේෂණ ඕනෙමද? sentence එකකට වාක්‍යයකට ඇත්තටම නාම විශේෂණ ඕනෙමද අපිට? ඕනෙමද? බලමු. Look at this sentence. බලන්න මේ වාක්‍ය දිහා. Our school has a library. අපේ පුස්තකාලය අපේ පාසලට තියෙනවා පුස්තකාලයක්. Our school has a library. අපේ පාසලට තියෙනවා පුස්තකාලයක්. එතකොට මේ sentence එකේ පුතා nouns දෙකක් තියෙනවා, නාමපද දෙකක් තියෙනවා. එකක් තමයි school අනිත් එක තමයි library නේ. හැබැයි මේ sentence එකේ කොහෙවත් adjective එකක් නාම විශේෂණයක් භාවිතා කරලා නැහැ. පාසලට පුස්තකාලයක් තියෙනවා. හැබැයි මේ sentence එකේ adjective එකක් නැති නිසා මොකද වෙලා තියෙන්නේ? මොන જાතිය මොන වගේ පාසලක්ද කියලා දන්නේ නැහැ. මොන වගේ පුස්තකාලයක්ද කියලා කිසිම විස්තරයක් නැහැ. එම වාක්‍ය තුල නාමපද දෙකයි, නමුත් කුමනාකාරයක පාසලක්දයි හෝ කුමනාකාරයක පුස්තකාලයක්දයි කියවෙන්නේ නැත. ඒ කියන්නේ පුතා මේ sentence එක හරි, ව්‍යාකරණානුකූලව හරි, it is grammatically correct. හැබැයි sentence එකෙන් අදහසක් දෙන්නේ නැහැ, විස්තර කිරීමක් කරන්නේ නැහැ පුතේ මොන જાතිය පාසලක්ද මොන જાතිය පුස්තකාලයක්ද කියලා හරියට නිශ්චිත idea එකක්, නිශ්චිත අදහසක් නැහැ. බලන්න මේ sentence එක. Our great school has a valuable and big library. අපේ විශිෂ්ට පාසලට තියෙනවා වටිනා සහ විශාල පුස්තකාලයක්. දැන් මොකද උනේ? අර ස්කූල් සහ ලයිබ්‍රරි කියපු නාමපද දෙක right? නාමපද දෙක විස්තර වුණා, විශේෂණය වුණා great, valuable සහ big කියන adjectives වලින්. එතකොට පුතේ මොකද වෙන්නේ? නිකම් පාසලක් නෙමෙයි, විශිෂ්ට පාසලක්. නිකම් පුස්තකාලයක් නෙමෙයි, වටිනා සහ විශාල පුස්තකාලයක්. එතකොට පුතේ වාක්‍යෙට මොකද වෙන්නේ? මෙන්න මේ වැඩේ වෙනවා වාක්‍යෙට. නාම විශේෂණ යෙදීම මගින් වාක්‍ය වඩා අර්ථවත් වේ. ඇයි? නාමපදේ අර්ථවත් වුණානේ. දීර්ඝ වෙනවා. ඒ කියන්නේ වචන ගාන වැඩි වෙනවනේ. adjective එකක් නාම විශේෂණයක් වාක්‍යයට එකතු කරනවා කියන්නේ වාක්‍යයේ තියෙන වචන සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ කියන්නේ වාක්‍යයේ දිග වැඩි වෙනවා. ඒ වගේම වාක්‍ය වඩා beautiful අලංකාර වෙනවා පුතේ. nice sentence එකක් ඔයාලට ලැබෙනවා. ඔන්න ඔය වගේ වැඩ ගොඩක් අපිට කරගන්න පුළුවන් නාම විශේෂණයක් වාක්‍යයට එකතු කර ගැනීම මගේ. මම පුතාලට පැහැදිලි නේ මම මේ කියන දේ. ඕකේ? තව විනාඩි 3ක් තියෙනවා මේ නෝට් එක ලියන්න වෙලාව ඇති. ඇති. මේ නෝට් එක ලියාගෙන අපි ක්ලාස් එක අවසන් කරමු. ලියන ගමන් අහගන්න. ඕකේ? ලියන අතරතුරේ අහගන්න. අපි අද කතා කරා පුතා adverbs of frequency වලින් අපි homework එකක් කතා කරා. ඒක අපි සාකච්ඡා කරලා ඉවර කරා. තව homework එකක් කියවනවා ක්ලාස් එකෙන් පස්සේ after the class. Then you have to do that at home. ඒක homework එකක් විදිහට කරලා තියාගන්න ඕනේ. And we started a new lesson. අපි අලුත් පාඩමකුත් පටන් ගත්තාද? ඒ තමයි adjectives. නාම විශේෂණ. නාම විශේෂණ කියන්නේ complement එකේ තුන්වෙනි අවසාන කොටස.
ඒතර එයා ගැන තමයි තාම මේ කතා කරමින් ඉන්නේ. පටන් ගත්තා විතරයිනේ. adjectives කියන පාඩම just started මේ පටන් ගත්තා විතරයි. අපි ඉතිරි ටික අපි ලබන සතියේදී කතා කරනවා. ඔන්න ඔහොම අපි හොඳ steady journey එකක් තමයි පුතේ මේ class එකේ අපි යන්නේ. ඒ කියන්නේ අපි කොහොමද කියන්නේ ඒක සිංහලෙන්? ඒ කියන්නේ හොඳ ස්ථාවර ගමනක් තමයි අපි මේ යන්නේ පුතා. පාඩමෙන් පාඩම lesson එකෙන් lesson එක අපි හොඳට බොහෝම ගැඹුරට දැනගන්න ඕනේ හැම කාරණයක්ම දැනගන්න. හොඳ note එකක් ලියාගෙන තමයි class එක යන්නේ. එතකොට ඔයාගේ වගකීමක් තියෙනවා පුතා. You have a responsibility. නිකම් responsibility එකක් නෙමෙයි. You have a big responsibility. ඔන්න adjective එකක් දැම්මම මම ඒකට. විශාල වගකීමක් තියෙනවා ඔයාට මේ කරන දේවල් හරියට ඔළුවට දාගන්න එක, ඔළුවේ හරියටම තැම්පත් කරගන්න එක තමයි ඔයාගේ වගකීම වෙන්නේ. ඉතින් හරියටම කරන්න පුතේ අනිවාර්යෙන් ඔයාට මේ පාස් එකක් ගන්න පුළුවන් ඉංග්‍රීසි වලට හරියට වැඩේ කරනවා නම්. ඕකේ? එනිසා මම පුතාලා එක දවසක්වත් මිස් කරගන්නත් එපා, එක පාඩමක්වත් මිස් කරගන්නත් එපා. අපි හරියට වැඩේ කරගෙන යන්න. බය වෙන්න දෙයක් නැහැ. අවුරුදු දෙකකින් පස්සේ වාට මේ පාස් එකට යන්න පුළුවන්. මේ පිළිවෙලට ගියොත් එහෙම. ඕකේ? right මම මේක මේ ස්ක්‍රීන් එකේ පුතේ ෆොටෝ එකක් දාන්නම් group එකට. තව ලියා ගන්න තියෙනවා නම් පුතේ ස්ක්‍රීන් එක බලාගෙන ලියා ගන්න. ඒ කියන්නේ මේ ෆොටෝ එක බලලා ලියන්න. ඕකේ? කීප දෙනෙක් මැසේජ් එවලා තිබ්බ පුතේ හරියටම දෙකට ආපහු ක්ලාස් එකක් තියෙනවා කියලා. ඒ නිසා දැන් හරියටම වෙලාව 2යි. so I am going to stop the class now. මම දැන් පන්තිය නවත්තන්නයි යන්නේ. homework එක එවනවා. මේ ස්ක්‍රීන් එකේ ෆොටෝ එකක් මම එවනවා. ඒක note එක ලියලා තියාගන්න. and අපි ඉතිරි ඊගව දවසේදී මෙතනින් එහාට ගිහිල්ලා බලමු adjectives කියන්නේ මොනවද, කොහොමද පාවිච්චි කරන්නේ, ඒ කාරණා බලමු. Okay, so thank you very much for joining with me today in grade 9 class and see you next week. ලබන සතියේදී මුණ ගැහෙමු. and until then ඒ වෙනකල් be safe, පරිස්සමෙන් ඉන්න and have a nice week. එහෙනම් හැම දිනාටම පුතේ බුදු සරණයි, පරිස්සමෙන් ඉන්න. and good afternoon also.